මේ සෙග්මන්ට් එකේ අපි යුනිට් 2, යුනිට් 4 and යුනිට් 5 6 lessons තුන තමයි අපි අවධානය යොමු කරන්නේ. ඒකට අපි යුනිට් 2 motion straight line වලට යමු. මෙතන මේ බේසික් ටික දැනගත්තම මොනවාට ලේසියෙන්ම එක්සෑම් එක ඕන ප්‍රශ්න අටෙම්ප් කරන්න පුළුවන්. යුනිට් 2 එකේදී ඔයා මුලින්ම දැනගන්න ඕනේ ස්කේලර් ක්වොන්ටිටි එකක් සහ වෙක්ටර් ක්වොන්ටිටි එක කියන්නේ මොකක්ද කියලා. ස්කේලර් ක්වොන්ටිටි එක කියන්නේ only a magnitude, වෙක්ටර් ක්වොන්ටිටි කියන්නේ magnitude එකක් වගේම ඩිරෙක්ෂන් එකක් දෙකම තියෙනවා. ස්කේලර් ක්වොන්ටිටිස් වලට උදාහරණ ගත්තම distance කියන්නේ උදාහරණ mass, time, ඊළඟට speed, ඊළඟට energy, work, ඒ සියලුම දේවල් අයිති වෙන ස්කේලර් ක්වොන්ටිටිස් වල pressure. ඊළඟට වෙක්ටර් ක්වොන්ටිටිස් වල උදාහරණ විදිහට velocity, displacement, acceleration, force, momentum, moment, ඒ සියලුම දේවල් අයිති වෙන්නේ වෙක්ටර් ක්වොන්ටිටිස් වලට. ඒ අතරම යුනිට් එකක් යම්කිසි යුනිට් එකක් වලට කිලෝග්‍රෑම් මීටර් and seconds වලින් දෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. උදාහරණයක් විදිහට මොමෙන්ටම් කියන කොටස දෙන්න පුළුවන්. මොමෙන්ටම් කියන කොටස දන්නවා mv. එහෙනම් kg/s-1. නිව්ටන් කියන්නේ F = ma ෆෝමියුලා එක ගත්තොත් mass එක කිලෝග්‍රෑම් වලින් acceleration එක ms-2 එහෙනම් kg/s-2. ඒ වගේම ඕනනම් කෙනෙක්ට work දෙන්න පුළුවන්. work කියන්නේ force into displacement kg/s-2 into meters. එහෙනම් kg/m2s-. අන්න ඒ ආකාරයට ඔයාලට කිලෝග්‍රෑම් meters and seconds වලින් නම් යුනිට් එකක් දෙන්න පුළුවන්. ඒක දෙකම දෙන්න අනිවාර්යෙන්ම දැනගන්න ඕනේ. ඒක අදාළ ෆෝමියුලා එක උදාහරණයක් විදිහට pressure equal force divided by area. ඒතකොට force එක දන්නවා kg/s-2, area කියන්නේ m². එහෙනම් ඉතින් ඔයාලට ගන්න පුළුවන් ලේසියෙන්ම pressure වලට අදාළව අපි දන්නා ස්ටෑන්ඩඩ් යුනිට් එක pascal නැත්නම් newton per square meter. එහෙම නැත්නම් kg/ms වලින් දෙනවා නම් අර විදිහට ෆෝමියුලා එක ලියලා සබ්ස්ටිටියුට් කරලා ඒ අදාළ kg/s වලින් අපිට ගන්න පුළුවන්. ඊළඟට ඩිස්ප්ලේස්මන්ට් එක කියන්නේ මොකද්ද? හරිම සරලයි. පොයින්ට්ස් එකක් ගත්තොත් තියෙන shortest distance එක තමයි ඩිස්ප්ලේස්මන්ට්. මේ විදිහට වටේ ලියොත් එහෙම මේක ඩිස්ටන්ස් එකක්. රවුමක් කරගුණොත් එහෙම මෙතන ඉඳන් පටන් ගන්න එක මෙතනට ආව එකෙන් ඩිස්ප්ලේස්මන්ට් එක 0. හැබැයි ඩිස්ටන්ස් එක නම් රවුම ගිහිලා තියෙනවා. ඩිස්ටන්ස් කියන්නේ total දිය ගාන. ඩිස්ප්ලේස්මන්ට් කියන්නේ shortest distance එක. triangle එකක් ගත්තොත් right triangle මෙතන ඉඳන් මෙතනට ගියයි කියන්නේ මේක ඩිස්ටන්ස් එක. this is the displacement Pythagoras කියලා දාලා වට ඔන්න ලේසියෙන් හදාගන්න පුළුවන්. ඊළඟට අවධානය යොමු කරොත් velocity time graph එකක්. velocity time graph එක ගත්තොත් මේ තියෙන uniform velocity අනිවාර්යෙන් access name කරන්න ඕනේ. unit එකත් id එක දාන්න ඕනේ. මේ තියෙන uniform velocity එකක්. uniform velocity කියන්නේ ඒකේ gradient එක 0. therefore no acceleration. uniformly තමයි මේකේ velocity කියන්නේ. මේ තියෙන්නේ uniform acceleration. velocity එක ටිකෙන් ටික වැඩි වෙගෙන යනවා. uniform acceleration එක තියෙන්නේ. මේකේ gradient එකෙන් දෙන්නේ මොකද්ද? acceleration එක. සහ මේකේ area එකෙන් දෙන්නේ මොකද්ද? displacement එක. gradient එකෙන් දෙන්නේ acceleration එක. area එකෙන් දෙන්නේ මොකක්ද? displacement එක. ඒතර velocity time graph එක මේක දැනගන්න. gradient එක ගණන් කරගන්න පුළුවන්. කොච්චර vertical height එකක් ගියාද? කොච්චර horizontal displacement එකක් වෙන්නේ. ඊළඟට horizontal කොච්චර යද්දි කොච්චර vertically displaced. vertical එක මෙන්න horizontal එක මෙන්න ඒක බෙදුවම පස්සේ gradient එක ගන්න පුළුවන්. area එකෙන් එනවා displacement එක. මේ තමයි velocity time graph එක. ඊළඟට තව ප්‍රසිද්ධියම එන දේවල් තමයි ඔබ්ජෙක්ට් එක උඩහට විසික් කරනවා. උඩහට විසික් කරොත් මොකක්ද ඒකට අදාළ velocity time graph එක මේ විදිහට තමයි එන්නේ. ඊළඟට ඔබ්ජෙක්ට් මොකක් හරි දෙයක් උඩ ඉඳන් පල්ලෙහාට වැටෙනවා. එතකොට එන්නේ මොකද්ද graph එක? initial velocity 0 මොකද at rest ඉඳන් තමයි ටික gravity එක නිසා වැඩි වෙන යනවා. දැන් velocity වැඩි වෙනවා. මේ තමයි උඩට විසික් කරන එකක් සහ මේ තමයි උඩ ඉඳන් ඉමින් සැරේ වැටෙන එක. velocity time graph දෙක. ඊළඟ displacement time graph ගැන කතා කරද්දී displacement time graph එකේ gradient එකෙන් අනිවාර්යයෙන්ම දෙන්නේ velocity එක. ඒකේ area එක nothing significant, no significant at all. ඒ වගේම ඔයාලට convert කරන්න කිව්වොත් උදාහරණයක් විදිහට මම විසික් කරන ගෝලයක්. හරි මම විසික් කරන ඒක initial velocity ටික අඩු වෙලා උඩම තැනට යන බිඳුවයි ආය පල්ලෙහාට යනවා. මේක තමයි velocity time graph එක. මේකට දාලා displacement time graph එකක් එම දෙන්නේ තියෙනවා. එතකොට initially ගොඩාක් ගියා displacement එක ආය මෙහෙම ටික බිඳුව වුණා velocity අඩු වෙලා ආය එන්නේ වැඩි වුණා. මේක තමයි displacement time graph එක. uniform gradient එකක් තියෙන්නේ that is the gravity එක නිසා කියන -10 කියන value එක තමයි මෙතනින් එන්නේ acceleration එක. ඔය graph හා සම්බන්ධව. මේකේ area එකකින් මොකද්ද කියන්නේ displacement එක. total area එකකින් අපිට displacement එක හොයාගන්න පුළුවන්. ඊළඟට
velocity කියන්නේ මොකක්ද? velocity කියන්නේ මතක තියාගන්න displacement divide by time. speed කියන්නේ distance divide by time. mean හරි නැත්නම් average velocity කියලා හුව total displacement divide by total time. ඊළඟට මේක දැනගන්න ඕනේ අපිට හොයාගන්න පුළුවන් acceleration එක මොකක්ද object එක final velocity එකෙන් අපි අඩු කරනවා initial velocity එක අපි divide කරනවා time එකකින්. හිතන්න ඔය යම්කිසි object එකක් බිඳුවේ තිබ්බ එකක් at rest තිබ්බ එකක් 10ට වැඩුණා තප්පර දෙකකදී. එහෙනම් මොකද්ද මේකේ acceleration එක? final එක 10යි initial එක බිඳුව time එක තප්පර දෙකයි නම් 5 ms - 2. මේ ආකාරයට. ඊළඟට හිතන්නකෝ 10 තිබ්බ එකක් බිඳුවට ආව තප්පර 5කදී. එහෙනම් acceleration එක කියන්නේ final එක 0 විතර 10 5 එහෙනම් -2 ms 2 මේක තමයි acceleration එක. මත තියෙන acceleration equal negative acceleration equal deceleration. එහෙනම් මෙතන acceleration එක -2 නම් deceleration එකට ඇහුවොත් මොකක්ද උත්තරේ? 2 ms - 2. acceleration එක minus value එක එනවා. right එහෙනම් deceleration එක minus දෙවෙන්නේ නැතුව 2 ms - 2 කියන එක එනවා. ඒතර acceleration එක හොයන්න පුළුවන් final velocity minus initial velocity divide by time at rest කියන්නේ එයාගේ initial velocity එක 0. ඊළඟ කාරණේ එයා සම්බන්ධ ඊළඟ කාරණේ displacement එක අපි කොහොමද හොයාගන්නේ කියලා velocity සම්බන්ධ ගානකදී object එක uniform velocity එකකින් නම් ගියේ කෙලින්ම v * t. කියන්නේ හැම තප්පරෙම velocity change වෙනවා එකම විදිහට. උදාහරණයක් විදිහට 5 ms minus නම් හැම තප්පරෙම පහ තමයි වැඩි වෙන්නේ. එහෙනම් 5 into 1000 තප්පර ගානේ වැඩි කරන් පස්සේ මට හොයාගන්න පුළුවන් total displacement එක. එහෙම නැතුව object එක uniform acceleration එක නම් උදාහරණයක් විදිහට 10 තිබ්බ object එක 30 වෙනකන් වැඩි වුණා. තප්පර 5කදී. හරි මේ වගේ scenario එකකදී කොහොමද අපි හොයාගන්නේ displacement එක? හරිම ලේසි. අපි concept එකක් ගේනවා mean velocity into time. පදම mean velocity into time. mean velocity කියන්නේ final velocity plus the initial velocity එකතු කරනවා අපි දෙකෙන් බෙදනවා. ඒ දෙකම represent කරන පොදු value එකක් අපි ගන්නවා. 30 plus 10 40 divided by 2 20 into time. time එක තප්පර 5යි. එහෙනම් කීයද? 100 meters. displacement එක කීයද? 100 meters. එතකොට vary වෙන velocity එකක් තිබ්බොත් right final එකේ initial එක දෙක එකතු කරලා දෙකෙන් බෙදුවා time එකෙන් වැඩි කරන් පස්සේ අපිට හොයාගන්න පුළුවන් displacement එක කීයද කියලා. graph සම්බන්ධව මම පැහැදිලි කරා displacement time graph එක gradient එකේ velocity එක කියන්නේ velocity time graph එකේ gradient එකෙන් අපිට කියන්නේ acceleration එක. ඊළඟට උඩට විසික් කරන object එක. හිතන්නකො 40 කින් විසික් කරයි කියලා. එහෙනම් හැම තප්පරෙම 10 10 10 අඩු වෙනවා. මොකද gravity එක නිසා උඩමකේදී velocity එක 0 ආය යටට වැටෙද්දි ටික ටික 10 10 10 10 වැඩි වෙලා ගිහලා ආය 40යි යට පැත්තටදී minus 40 30 20 10 බිඳුව -10 -20 -30 -. මොකද මේක vector quantity ගන්න නිසා minus value ගත්තාම යට පැත්තට වැටෙද්දි එන්නේ final displacement එක වෝ 0 උඩම තැනදී velocity එක වොත් 0 උඩම තැනදී momentum එක වොත් 0. මොකද්ද මේකේ height එක? ඒක කෙනෙක්ට ආකාර දෙකකට හොයන්න පුළුවන්. එකක් kinetic energy equal potential energy මාර්ගයෙන් හොයන්න පුළුවන්. නමුත් motion straight line එකෙන් හොයනවා නම් මේකේ මොකද්ද height එක කියලා හරිම ලේසි. 40 විසික් කරපු එක බිඳුවයි. එහෙනම් final එක බිඳුවයි initial එක 40යි mean එක හොයාගත්තා. අනිවාර්යෙන් තප්පර 4ක් ගියා උඩම තැනට එන්න. මොකද 40 නම් 4යි 60 නම් 6යි 80 නම් 8යි. එහෙනම් කීයද? 80 meters. height එක 80 meters. total distance එක වොත් 80 80 160යි. total displacement එක වොත් 0 height එක 80 meters. ඔකට අදාළ graph එකක් ගන්න කිව්වොත් ආයෙත් මම කලින් කිව්වා වගේ මෙහෙම පල්ලෙහාට graph එක එනවා. ඔයාලට justify කරන්න පුළුවන් මේ areas දෙක equal. ඒක නිසා final displacement එක කීයද? 0 meters. ඔක තමයි motion straight line හා සම්බන්ධව යෙදෙන applications. තමයි අපිට මොකද මිස් වුණාද? මිස් වුණේ නැහැ. ඊළඟ unit 4 එක ගැන ගත්තොත් Newton laws තුනක් තියෙනවා. Newton first law, Newton second law and Newton third law. Newton first law එකෙන් කියන්නේ until an unbalanced force is acting, object at rest stays stationary and object moving will move at uniform velocity. unbalanced force එකක් act කරන තාක් කල් rest එකේ තියෙන එක rest එකේ තියෙනවා. right? මෙතන මාක පෙන් එක ගත්තොත් මේ rest එකේ තියෙනවා. moving නම් ඒ uniform velocity එකේ move වෙනවා. unbalanced force එකට මම මෙහෙම push කරනවා. unbalanced force එකක් දෙනවා. දුන්න ගමන් මේ acceleration එක ගන්න. එයාගේ motion එක නැති වෙලා යනවා. ඕක තමයි Newton first law එකකින් කියන්නේ. first law එක පොඩ්ඩක් පාඩම් කරලා තියාගන්න හොඳයි. until an unbalanced force is acting, object at rest stays stationary and object moving at uniform velocity. The object at motion move at uniform velocity. ඒකට applications ගත්තාම මතක තියාගන්න exam එක අහන කීපයක් තියෙනවා. ඒක තමයි බස් එකේ brake එක ගැහුව ගමන් ඔයා falling මොන පැත්තටද?
falling forwards. බස් එක අද්දද්දි falling backwards. ඔය examples එක මතක තියාගන්න. මේකට තව නමක් කරන law of inertia. ඒ කියන්නේ මෙයා ඉන්න ස්ටේට් එකේ ඉන්න කැමති මෙයා වෙනස් වෙන්න කැමැත්තක් නැහැ. ඔක තමයි නිව්ටන් ෆස්ට් law එකේ ප්‍රධාන වශයෙන්ම ඇප්ලිකේෂන්. ඊට නිව්ටන් සෙකන්ඩ් law එක තියෙනවා. ඒක අදාළ වෙන්නේ F equal ma. Acceleration is directly proportional with the force. ඒ වගේම acceleration is inversely proportional with the mass. ඒක ඕකේ ඇප්ලිකේෂන්ස් අහනකොට ඔක පරීක්ෂණ අහනවා. රබර් පටියක් අදිනවා. රබර් පටි දෙකකින් අදින එක force එක වැඩි වෙනවා ටික ටික. acceleration එක වැඩි mass එක වැඩි කරන acceleration අඩු වෙන එකම force එක නම් එන්නේ ආකාරයට අහන්න පුළුවන්. එක ට්‍රොලියක් දීලා පරීක්ෂණ ඒ වගේ අහන්න පුළුවන්. ඒ වගේම මේකින් තව අහන්න පුළුවන් ඇප්ලිකේෂන් එකක් තමයි එකම force එක දෙනවා කාර් එකකට ට්‍රක් එකකටයි. එහෙම දුන්නොත් acceleration එක වැඩි කරොත් achieve කරන කාර් එක මොකද ඒකේ mass එක අඩු නිසා definitely acceleration එක component එක වැඩි වෙනවා. ඕක තමයි Newton second law එකේ application එක. ඊළඟට Newton's third law එක තමයි every action has a reaction opposite in direction and equal in magnitude and almost all මේක එකම line එකේ තමයි act කරන්නේ. right? උදාහරණයක් විදිහට බැලුන් එක ගන්න පුළුවන්. බැලුන් එක air gushing downwards, balloon moving upwards. මේක තමයි action එක and බැලුන් එක යන එක reaction එක. ඊළඟට පොතක් තියෙන weight එක තමයි action එක. මේසෙන් පොතට දෙන ඒක තමයි reaction එක. නැත්නම් perpendicular reaction එක කියලා අපි කියන reaction. ඊළඟට swim කරද්දී ඒක බලන්න swim කරන එක ගන්න පුළුවන්. rowing ගන්න පුළුවන් උදාහරණයක් විදිහට. walking ගන්න පුළුවන් උදාහරණයක් විදිහට. මේ ඔක්කොම මොකටද අයිති වෙන්නේ? Newton's third law එකට. Newton first law එක තව උදාහරණයක් මම මතක් කරා කැරම් at rest තියෙන කැරම් එකකට මම strike කරනවා. normal rest එකේ තියෙන මම unbalanced force එකක් දෙන්න නිසා කැරම් එක move වුණා. ඒක ගන්න පුළුවන් Newton first law එකේ application එකක් විදිහට. third law application සරි first law application සරි MCQ එක බොහෝ විට අහන්න පුළුවන් මේ පැත්තේ. ඊළඟට මතක තියාගන්න momentum කියන්නේ mass into velocity. මේ mass gram වලින් දෙනවා අනිවාර්යෙන් කිලෝග්‍රෑම් වලට බැහැර විය යුතුයි. සෙන්ටිමීටර වගේ තියෙනවා velocity එක අනිවාර්යෙන් මීටර වලට හරවන්න ඕන අනිවාර්යෙන්ම. momentum කියන්නේ kgms - 1. විතර මේකක් තමයි object එක විසික් කරන උඩම තැනදී momentum එක කියලා 0 සහ මොකක් කර exam එකේදී 5ක වේගකින් යනවා. velocity එක යනවා කිලෝග්‍රෑම් මෙන්න මෙතර එන what is the momentum වැඩි කරලා ගන්න තියෙනවා. ඊළඟට W equal mg. right? weight එක equal mass into gravity acceleration. earth එකේ නම් gravity එක 10යි mass එක කිලෝ 5 නිසා 50 newton. moon එකේ ඉතන ඔක වෙනස් වෙනවා g divided by 6 gravity එකෙන් 6 පංගුවක්. එතකොට මතක තියාගන්න mass එක ලෝකේ විශ්වයේ කොහෙද ඉබ්බත් වෙනස් වෙන්නේ නැහැ. mass එක same කිලෝ 5ක object එකක් නම් හැමතැනම කිලෝ 5යි. හඳේ කිලෝ 5යි. හැබැයි weight එක වෙනස් වෙනවා මොකද gravity එක වෙනස් වෙනවා තැනින් තැනට. earth එක නම් සාමාන්‍ය 9.8 අපි ආසන්න වශයෙන් ගන්නවා 10යි කියලා. moon එකේ නම් g divided by 6. ඉතින් weight එක තැනින් තැනට වෙනස් වෙනවා. ඒක planet to planet. ඒක earth එකේ සමහර තැන් වලදී මේක වෙනස් වෙන්න පුළුවන්. mass එක doesn't change but weight changes. උදාහරණයක් ගන්නවා කිලෝ 6ක ඔබ්ජෙක්ට් එකක් earth එකේ නම් 60 නිව්ටන් 10න් වැඩි වුණා. හඳේ නම් කීයද? 6 කැපිලා ගියා 10 නිව්ටන්. weight එක 10 හැබැයි mass එක කිලෝ 6ම තමයි. Newton's laws වල සහ සම්බන්ධ ප්‍රධාන වශයෙන්ම ඔය පැත්තෙන් තමයි යහන අපිට මුකුත් මිස් වුනේ නැහැ. ඊළඟ අන්තිම එක මේ සෙග්මන්ට් එකේ friction જાති තුනයි. එකක් static, දෙවෙනි එක limiting, තුන්වෙනි එක dynamic. static, limiting, dynamic. graph එක ඇඳොත් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. මේක මොන friction ද? static friction. උපරිමයක් ගන්නවා limiting චූට්ටක් පල්ලෙහාට බහැලා ඊට පස්සේ දිගින් දිගටම dynamic friction. object එක move වෙගෙන යනවනම් move වෙනවා නම් අනිවාර්යයෙන්ම එක් කරන්නේ dynamic friction එක. smooth surface එක නම් සාමාන්‍යයෙන් අපි ගන්න friction එක 0 ගියා. rough එකක් නම් friction එක වැඩි. static එක ටික වැඩි වෙලා ගියා. උදාහරණයක් විදිහට මම force එක ටික වැඩි කරනවා. newton දෙකේදී move වෙන්නේ නැහැ, තුනේදී move වෙන්නේ නැහැ, හතරේදී. ඒක static එක ටික 2 4 6 ඔය විදිහට වැඩි වෙලා කියලා move වෙන්න පටන් ගන්න ඔන්න මෙන්න තියෙන උපරිමයට තමයි අපි කියන්නේ limiting frictional force. then move with the frictional force ඊට වඩා චුට්ටක් අඩු එක තමයි dynamic frictional force. friction එක මාක් කරන්නේ object එකක් මේ පැත්තෙන් නම් යන්නේ friction එක අපි මාක් කරන්නේ against the motion මේ පැත්තට. මේ පැත්තෙන් friction එක මාක් කරන්නේ මතක තියාගන්න මාක් කරන විදිහ මෙන්න මෙතනින් මෙහෙම arrow එක ගාලා against the motion. friction always against the motion. අර gravity එක සම්බන්ධ ගණන් වලත් මට එකක් කියන්න බැරුණා what is right and assumption කියලා කිව්වොත් there is no air resistance කියලා කියනවා. ඒ ගණන් වලදී එහෙම නිසා තමයි ඒක නිසා තමයි අපිට අර විදිහ හදාගන්න පුළුවන්. air resistance කියන්නේ එක්තරා ආකාරයක friction જાතිය. මේක friction එක. ඒතකොට මෙතනදී object එක move වෙනවා නම් මේ පැත්තට මේක dynamic friction. move වෙන්නේ නැත්නම් අපිට ගන්න පුළුවන් මේ friction එක මොකද? static friction. උපරිමය ගන්න පුළුවන් එක තමයි limiting frictional force. මේක තමයි ඒකට අදාළ graph එක.
ඊළඟට ෆ්‍රික්ෂන් එක ඩිපෙන්ඩ් වෙන ෆැක්ටර්ස් දෙකක් මත. එකක් nature of the surface, smooth නම් ෆ්‍රික්ෂන් එක අඩුයි, rough නම් ෆ්‍රික්ෂන් එක වැඩි. ඊළඟ තමයි perpendicular reaction. ඒක ඇත්තටම ඩිපෙන්ඩ් වෙන මොකක් මතද? weight එක මත. කිලෝ 5යි නම් 50 නිව්ටන්, කිලෝ 6යි නම් 60 නිව්ටන්. perpendicular reaction එක වැඩි නම් ඇත්තටම ෆ්‍රික්ෂන් එක වැඩි. මොකද F equal mu r කියලා එකක් තියෙනවා. mu කියන එක ඩිපෙන්ඩ් වෙන surface එක ඩිපෙන්ඩ් වෙන nature of the surface, r කියන එක ඩිපෙන්ඩ් වෙන weight එක මත. ඊළඟට friction doesn't depend on the area. ඔයගේ ප්‍රැක්ටිකල් එකකුත් තියෙනවා. cube එකක් තියලා cuboid එකක් තියලා එක පැති වලට හරවලා එතකොට surface area වෙනස් වෙන හැබැයි එකම surface එකම nature එක තියෙන්නේ. ඒතර වාලියන් ඕන දේ තමයි surface area doesn't make any impact to the friction. friction එක surface area එක අදාළ වන්නේම නැත. ඊළඟට examples කීපයක් තියෙනවා friction එක අඩු කරන. polish කරාම smooth වෙලා friction එක අඩු වෙනවා. lubricating graphite ඒ වගේ දානවා friction එක අඩු වෙනවා. ball bearings වගේ apply කරන්න පුළුවන්. ඒතකොට friction එක අඩු වෙනවා machine parts වල එහෙම. friction එක advantages තියෙනවා අපිට walking වලට friction එක අවශ්‍යයි. tire වල grooves කපලා තියෙනවා. එතකොට rainy days වලම tire එක brake එහෙම ගහද්දිම වෙඩි ඉස්සලා යන්නේ නැහැ. මොකද ඒක advantage එකක් අපිට. ඊට disc brake system වල තියෙන වාහන වල ඊට පස්සේ normal bicycle වල brake system වලට වැදගත් වෙනවා. ඒ වගේම coil ropes. coil ropes and nylon ropes. coil ropes වල සාමාන්‍යයෙන් friction එක වැඩි. ඒක නිසා ගැටයක් එහෙම ලෙහන්න අමාරුයි. nylon එකේ ටිකක් relatively අපිට ගැටයක් ලෙහන්න lazy. මොකද ඒවේ ඒ fibers අතර friction එක අඩු නිසා, friction එක වැඩි නිසා coil ropes වල අපිට ගැටයක් එහෙම ලියා ගන්න හරිම අමාරුයි. ඉතින් ඕවා තමයි applications friction එක පැත්තෙන් ගත්තාම මතක තියාගන්න එන්න පුළුවන් ගානක් තමයි නිව්ටන් බැලන්ස් එකක් මෙහෙම අල්ලලා ටික වැඩි වෙගෙන යනවා ඔබ්ජෙක්ට් එක මූව් වෙන්නේ නැහැ. මොකක්ද ඇක්ට් කරන ෆෝස් එක? ෆ්‍රික්ෂන් එක ස්ටැටික්. ඔන්න එක්තරා තැනකදී චුට්ටක් මූව් වෙන්න පටන් ගන්නවා. ඒ මොහොතේදී තියෙන එක තමයි ලිමිටින් එක උපරිමය and මූව් වෙද්දී තියෙන එක තමයි dynamic frictional force. dynamic කියන්නේ move වෙද්දී තියෙන frictional force එක. surface area doesn't impact the friction. ඉතින් ඔය areas වලින් ඔය පැතිවලින් තමයි exam එක ගානක් කරනවා නම් අහන්නේ. Right, thank you.